ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. අපිට හොඳයි පටන් එහෙනම් ගන්න අපි පුළුවන්. පටන් ගමු. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දිනේදීත් අපි පුංචි කාරණා කීපයක් මුලින් මතක් කරගෙන පැහැදිලි කරගෙන ඊට පස්සේ සාකච්ඡාවට යමු. ඉතින් මුලින්ම මට ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනේ මෙන්න මේ කතාව. මේ ආගන්තුකයා සහ අයිතිකාරයා කියන මේ මාතෘකාව යටතේ මට ඔබට කාරණා කීපයක් පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. දැන් හොඳට බලන්න. දැන් අපි මේ මිනිස්සෙක් කියන්නේ මේ ළමයෙක් ඉපදුනාට පස්සේ මේ ළමයාට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම හරිම කුතුහලයක්. ඔහු මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පුදුමාකාර කුතුහලයකින් තමයි දකින්නේ. ඇත්තටම ඔහු මේ ලෝකෙට එන්නේ අමුත්තෙක් විදියට. ඉතින් ඔහු මේ ලෝකෙට අමුත්තෙක් විදියට එනකොට අර ළමයාට මේ ලෝකේ අර ඉන්න අර සියලුම අනිත් මිනිස්සු ටික මේ අමුත්තව බාරගන්නේ පුදුමාකාර ආදරයකින්. ඒ වගේම ළමයාගේ පැත්තෙන් අනිත් පැත්තට ඔහු දකින සියල්ල දේ ඔහුට ස්පර්ශ වෙන සියල්ල දේ ඔහු අත්විඳින සියල්ලම ඔහුට මහා ලොකු කුතුහලයක් එනවා. ඒ සියල්ලම ඔහු තුල ඔහු අමුතු චමත්කාරයක් දකිනවා. කූඹියක් ඇවිදගෙන ගියා. ඔහුට ඒක පුදුමාකාර චමත්කාරයක්. කුරුමිනියක් දැක්කත් ඒකත් පුදුමාකාර චමත්කාරයක්. මලක් පෙපෙනවා දැක්කත් ඒක පුදුමාකාර ආශ්චර්යයක් ඔහු දකිනවා. ඒ වගේම මේ පොඩි ළමයාවත් අනිත් සියල්ලන්ටම තේරෙන්නේ පුදුමාකාර ආශ්චර්යයක් විදියට. මොකද ඔහු මේ ලෝකෙට අමුත්තෙක්. ඒ ඔහු අමුත්තෙක් විදියට මේ ලෝකය දකිනවා. ඒ වගේම ඔහු මේ ලෝකයට අමුත්තෙක්. ඔහු අනිත් සියල්ලම දකින්න අමුත්තෙක් විදියට, ආගන්තුකෙක් විදියට තමයි ඔහු මේ ලෝකයට එකතු වෙන්නේ. ඒ වගේම අනිත් සියලු දෙනාම සියල්ලමත් ඔහු බාරගන්නේ ආගන්තුකෙක් විදියට මුලින්. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ ආගන්තුක බව නැති වෙලා ගිහිල්ලා අර අමුත්ත කියන කතාව නැති වෙලා ගිහිල්ලා එක්තරා විදිහක අයිතිවාසිකමක් එන්න පටන් ගන්නවා. ඔහුට ඉස්සලාම එනවා අයිතිවාසිකමක් වෙන්න මේ විදිහට. අපි දැන් ළමයාට ඉස්සලාම කියලා දෙනවා මෙන්න මේක තමයි පුතාට අයිති කොටසක් තියෙනවා. මේක තමයි ඔබේ ඇහැ. මේක තමයි ඔබේ කන. මේක තමයි ඔබේ නාසය. මේක තමයි ඔබේ ඇඟ. එතකොට මේ තමයි ඔබේ අම්මා. මේ තමයි ඔබේ තාත්තා. මේ තමයි පුතාගේ සෙල්ලම් බඩු ටික. මෙන්න මේ විදිහට විවිධාකාර දේවල් වලට අයිතිවාසිකමක් පැනවෙන්න පටන් ගන්නවා. මේ අයිතිවාසිකම බාහිර අභ්‍යන්තර විදිහට බෙදෙනවා ඊට පස්සේ. දැන් මුලින් ඇහැ කියන එකට උට අයිතිවාසිකමක් තිබුණේ නැහැ ඇස කියන එක. උට ඇස කියන එකට අයිතිවාසිකමක් තියෙනවා. මේක මගේ ඇහැ කියන එක. ඒ ඇහැ කියන එකට තිබ්බ ආගන්තුක බව නැති වෙලා ඔව් ඇස කියන එකේ අයිතිවාසිකමක් වෙනවා. ඒක පදිංචි වෙනවා. ඇස කියන එකේ පදිංචි වෙන්න පටන් ගන්නවා. ඊළඟට අම්මා කියන එකේ පදිංචි වෙනවා. ඔව් අම්මා කියන තවදුරටත් ආගන්තුකෙක් වෙන්නේ නැහැ. අම්මා ඔහුට අයිති. අම්මා ඔහුගේ.
අර සෙල්ලම් බඩුවක් කියන එකක් ආගන්තුක දෙයක් වෙන්නේ නැහැ. සෙල්ලම් බඩුව ඔහුට අයිති. දෙන්න මේ විදිහට අයිතිවාසිකම් පැනවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අයිතිවාසිකම නිසා ඔහුගේ මේ ආගන්තුක බව ඔහුට අමතක වෙනවා. අර ආගන්තුක භවයේ තියෙන සුන්දරත්වය අමතක වෙනවා. උදේට බලන්න ඔබ යම් තැනකට ගියොත් ඔබගේ ඥාතියෙක් එහෙම නැත්නම් ඔබගේ යාළුවෙක්ගේ නිවසකට ඔබ ආගන්තුකයෙක් විදිහට ගිය ගමන් ඔබට මේ ආගන්තුකත්වයට එක්ක ලොකු සැලකීමක් ඒ පැත්තෙන් ලැබුණා සහ ඔබටත් ඒ ආගන්තුක බවත් එක්ක ඔබ ලොකු කුතුහලයකින් ලොකු ආශ්චර්යයක් විඳින්න. මම හිතන්නේ දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙක් විදේශගත වෙලා ඉන්නේ. ඒ හොඳට බලන්න ඔබ ඔය කියන රටට ගිය පළවෙනි කාලේදී මුල් කාලේදී ඔබ අප්‍රමාණ සුන්දරත්වයක් දැක්කා. හැබැයි ටිකක් මේකේ පදිංචි වෙන්න ඔබේ සුන්දරත්වයේ කියන එක ඔබට නැතුව ගියා. ඒක අයිතිවාසිකම එනකොට. ඔබ අර කලින් හිතාගෙන හිටපු අර සුන්දරත්වය නැතුව ගියා. ඒ කියන්නේ දැන් හොඳට හිතන්න ඔබ යම් රටකට යනවා සංචාරකයෙක් විදිහට. ඔබ යම් රටකට සංචාරකයෙක් විදිහට ගියන් පස්සේ යම් රටකට හරි ප්‍රදේශයකට හරි ඔබ යනවා සංචාරකයෙක්. මේ සංචාරකයෙක් විදිහට ගියන් පස්සේ ඔබ මේ නොදකින්න මහා අපූර්ව සුන්දරත්වයක් දකිනවා. ඒකට ඔබේ ජීවිතේ සමහරට ඔබට ලැබපු හොඳම අත්දැකීම ඒක වෙන්නේ. හැබැයි ඔබ යම් තැනකට පදිංචියට ගියාට පස්සේ ඒ සුන්දරත්වය නැති වෙන්න පටන් ගන්නවා. මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් මේ මීමුරේ පැත්තේ සංචාරය කරා. එතකොට ආපු කතාවක් තමයි අපිට මීමුරේ ලස්සන වුණාට මීමුරේ ජීවත් වෙන මිනිස්සුන්ට මීමුරේ ලස්සන නෑ කියන්නේ. ඒ කියන්නේ දැන් මේ අපි දකින මීමුරේ කියන ඒ ගමේ දකින සුන්දරත්වය ඒ පදිංචිලා ඉන්න කෙනාට කවදාවත් දකින්න බෑ. ඒ වගේ තමයි දැන් ඔබ ආගන්තුකයෙක් විදියට, අමුත්තෙක් විදියට යම් තැනකට ගියන් පස්සේ ඒ දකින්නේ සුන්දරත්වය ඔබෙහි පදිංචිකාරයෙක් වූ ගමම නැති වෙනවා. ඒ කියන්නේ ඔබට යම් කිසි අයිතිවාසිකමක් පැනවිච්ච ගමන් නැතුව යනවා. ඒක ඔබගේ සම්බන්ධතාවලටත් ඒක එහෙමයි. ඔබ ඇත්තම කියනවා නම් ඔබ මේ සම්බන්ධතාවලට අයිතිවාසිකම කියන මොහොතේ සිටම ඇත්තට මේ සම්බන්ධතාව බිඳ වැටෙනවා. මේ සම්බන්ධතාවයේ තියෙන සුන්දරත්වය ඔබගේ දින මේ මානව සම්බන්ධතාවවල තියෙන සුන්දරත්වය ඒක සම්පූර්ණයෙන්ම ඇදන් වැටෙනවා. ඒකට තියෙන අයිතිවාසිකම සම්පූර්ණයි. අයිතිවාසිකම නැති වුණා. ඒ අයිතිවාසිකම පැන වුණාට පස්සේ ඉතින් ඔබට අමතක වෙනවා මෙතන හැම වෙලාවෙම තියෙන්නේ බොහොම తాවකාලික ගනුදෙනුවක් විතරයි කියන්නේ. ඇත්තටම ඔබ හැම වෙලාවෙම මෙතන ආගන්තුකෙක් බව ඔබට අමතක වෙනවා. ඔබ එක්තරා කාලයකට එක්තරා පුද්ගලෙක් හරි එක්තරා ප්‍රදේශයක හරි එක්තරා ද්‍රව්‍යයක හරි එක්තරා වස්තුවක හරි කුමන හෝ යමක එක්තරා කාලයකදී ඔබ ආගන්තුකෙක් සිටිනවා. ඒ වගේ මේ දෙයක් හරි මේ පුද්ගලයාත් ඔබේ ආගන්තුකෙක් බවට පත් වෙලා සිටිනවා එක්තරා කාලයකට සීමිත කාලයකට. හැබැයි අපිට ඕනේ වෙනවා මේක මේ පදිංචි වෙන්න. මේ අයිතිවාසිකම් පන්න. මේ අයිතිකාරය වෙන්න. මේ අයිතිකාරය වෙච්ච ගමන් ඔබට ඒක ඒ අර ආගන්තුකයා විදියට ඔබ විඳ ඒ සුන්දරත්වය ඔබට කවදාවත් විඳින්න හම්බ වෙන්නේ නැහැ. ඔබට ඒ අයිතිවාසිකම් හම්බෙච්ච ගමන් ඔබට අයිතිය හම්බෙච්ච ගමන් කවදාවත් ඒ සුන්දරත්වය ඔබට ලැබෙන්නේ නැහැ. මම ඔබට ලෞකික ජීවිතයේ උදාහරණයකින් මම කියන්නම්. ඒ කියන්නේ ඔබේ පෙම්වතිය ඔබේ බිරිඳ වෙච්ච ගමන් එහෙම නැත්නම් ඔබේ පෙම්වතා ඔබේ ස්වාමියා වෙච්ච ගමන්
ඔබට අයිතිවාසිකම පැනවෙච්ච ගමන් ඔබට දැනෙන වෙනසක් වෙලා ඇති. අර තිබ්බ සුන්දරත්වය කියන එක සම්පූර්ණයෙන්ම ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ආගන්තුක බව කියන එක නැති වෙච්ච ගමන් අපි මොකක් හරි දෙයකට ඒ තියෙන ආගන්තුක බව නැති වෙච්ච ගමන් ඒට අයිතිවාසිකම පැනවෙච්ච ගමන් ඒ ලොකු දුකක් හටගන්නවා. ඒකේ ඒ තියෙන ආශ්චර්යයේ සුන්දරත්වය අපි දකින්නේ. හැබැයි අපි තෝරාගත්තා නම් මේ හැම දෙයකටම අපි ආගන්තුක. ඒ වගේම මේ හැම දෙයක්ම අපිට ආගන්තුක. මේ අපි පොඩි කාලයකට තමයි මේ පදිංචි වෙන්නේ. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයේ තියෙන පොඩි කාලයකට. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයේ තියෙන අතිශය පොඩි කාලයකට. ඒ මොහොත තුලදී ඔබ අමුත්‍යක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබට ආගන්තුකෙක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබ පුදුමාකාර සුන්දරත්වයක් අත්දිනවා. ඒ කියන්නේ ඔබ අර එක රටකට යනවා. ඒ රටේ සංචාරකයෙක්. ඒකට ඔබ කිසි දෙයක් ඔබ අයිති කරගන්නේ. ඔබ නවතින තැනක්වත් අයිති කරගන්නේ. ඔබ දකින්න තැනක්වත් අයිති කරගන්නේ නැහැ. ඔබට හම්බෙන කෙනෙක්වත් අයිති කරගන්නේ නැහැ. ඒ සියල්ලම ඔබට අත්දැකීම් ටිකක් විතරයි. ඒ සංචාරය ඔබට ඒ සංචාරය ඔබට ජීවිත කාලේ පුරාම පුදුමාකාර අත්දැකීමක් ලබනවා. ඉතින් මම ඔබට කියන්නේ ඔබ මේ කරන්නේ සංචාරයක්. ඔබ මේ ලෝකෙට ඇවිල්ලා මේ කරන්නේ සංචාරයක්. හැබැයි ඔබට අමතක වෙනවා තමයි සංචාරකෙක් බව. තමයි ආගන්තුකෙක් බව ඔබට අමතක වෙනවා. මේ අමතක වීම තමයි ඇත්තටම සංසාරය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඔබට මේ මෙච්ච අමතකයි. ඔබ අර ආගන්තුකෙක් විදියට සංචාරකෙක් විදියට ආපු ගමනේ ඔබ මේක පදිංචි වෙලා ස්ථිරව පදිංචි වෙන්න උත්සාහ කරනවා. ඔබ ස්ථිර අයිතිවාසිකමක් හම්බෙන්නටපත් වෙනවා. ඉතින් ඔබ හුදු සංචාරකෙක් පමණක් බවටපත් වුණා නම් හිතන්න මිනිස්සේ මුළු ජීවිත කාලය ඔබ දැන් මේ යම් කිසි තැනක සංචාරයක් කරනවා. ඒ සංචාරය කරද්දී ඔබට ඒක ඔබ ජීවිතයේ තියෙන හොඳම අත්දැකීම වෙනවා. ඔබ ලස්සන තැනකට යනවා සංචාරකයෙක්. ඉතින් ඔබ මේ අයිතිවාසිකම කියන එක අයින් කරලා ඔබ සංචාරකයෙක් බවට පත් වුණා නම් ඒ සංචාරකයෙක් විදියට ගත කරන ජීවිතය ගත කරන්න ගත්තා නම් ඒ සංචාරකයෙක් තුළ තියෙන ඒ සුන්දරත්වය ඒ අත්විඳින සුන්දරත්වය ඔබ මුළු ජීවිත කාලයටම අත්විඳිනවා. ප්‍රශ්නේ තියෙන ඔබේ තියෙන අර තණ්හාව නිසා ඔබට මේ සංචාරකයේ විඳින සුන්දරත්වය අත්විඳින්න වෙන්නේ නැහැ. ඔබ මහා අප්‍රමාණ දුකකටපත් වෙනවා. ඉතින් මේ කාරණේ පොඩ්ඩක් තෝරගන්න. ඉතින් මේ සංචාරකයෙක් කියන කතාව උඩින් ගන්න එපා. ඒක තව ඇතුළට ගිහිල්ලා බලනකොට අපිට පේනවා මෙහෙම. ඔබ ඇත්තටම අන්තිමට ගිහින් ඔබ පෙනීමට සංචාරකෙක් නෙමෙයි. පෙනීමට ආගන්තුකෙක්. ඔබ මේ පදිංචි වෙනවා. ඔබ ඇසීමේ පදිංචි වෙනවා. ඔබ ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඔබට දැනීමට ඔබ ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඔබ මේ පදිංචි වෙනවා. ඔබට එන මේ සිතුවිලි වලට ඔබ ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඔබ එහි පදිංචි වෙනවා. ඉතින් මේ අවසානයේදී මෙහෙම ගිහිල්ලා අන්තිමේදී ඔබ ඇස කන නාසය දිව ශරීරයේ මන කියලා හරි. එහෙම නැත්නම් පෙනීම දැනීම ඇසීම සිතීම කියලා. මෙන්න මෙතනට ඇවිල්ලත් ඔබ එහි පදිංචි වෙලා ඔබ අයිතිවාසිකම් කියලා ඔබ අයිතිකාරයෙක්. එහම අයිතිවාසිකම් කියලා අයිතිකාරයෙක් වෙච්ච ගමම තමයි මේ සියලු ප්‍රශ්න ටික පටන් ගන්න. ඔබ එහි තියෙන ආගන්තුක බව තිබ්බනම් එහි දැක්ක තියෙන ආගන්තුක බව ඔබට අත්දැක්කනම් ඔබ මෙතනින් එහාට ගිහලා මේ කතාව පැහැදිලි කරගන්න. එතකොට අර සංචාරකයෙකු තුළ තියෙන නිදහස, ඒ තියෙන සුන්දරත්වය ඔබ අත්දකිනවා. ඉතින් අපි සාකච්ඡාව මෙතනින් පටන් ගමු. තව පොඩ්ඩක් ගැඹුරට යන්න පුළුවන්. ඔතනින් එහාට. හොඳයි. ඊට ප්‍රශ්න තියෙනවා නම් අපිට අහන්න පුළුවන්.
ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුළුවන්. පැහැදිලිව ඇහෙනවද හැමෝටම? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අපි දැන් සාකච්ඡාවට විවෘත කරමු. ස්වාමීන් වහන්සේ එතන ඒ කිව්වේ දැන් අපි යම් කිසි දෙයක් දැක්කහම හරි ඇහෙනකොට හරි එතන අර ප්‍රපංච කිරීමක් කරන එකද ඒ අයිතිවාසිකමක් ලබනවා කිව්වේ. දැන් මම ඔබ තව පැත්තකින් කියන්නේ දැන් ඔබ හිතන්න ඔබ යම් භාවනා වැඩසටහනකට ගියා කියලා. ඔර භාවනා වැඩසටහනකට ගිහිල්ලා ඔබ අර දැන් අර තියෙන ගෙදර දොරේ තියෙන වැඩ කටයුතු වල ඔක්කොම අයින් වෙලා ඔබ ගිහිල්ලා ඔබට අර ඉස්කලම්කෝ ටික වෙලාවක් ඉන්නකොට ඔබට යම් සෝයක් දැනෙනවා. දැන් ඒ සෝය දැනුණට පස්සේ ඔබ ඊළඟට මොකද්ද කරන්නේ? බොහෝ පිරිසකට වෙන කතාව තමයි මොකද්ද වෙන්නේ? මේ නිස්කලංක බව සෝයට සෝය ආයි මොකද කරන්නේ? නැවත මොකද්ද කරන්නේ? ඉතින් මේ නිස්කලංක ඒ සෝය මෙයා නැවත ඉන්නවා. ඉතින් මේ ලැබිච්ච නිස්කලංක බවට ඒ සෝයට ඔව ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඒ ආගන්තුකෙක් විදිහට ඔබ බාර ගන්න. ඔබ කරන්නේ මේ ඔබට ආපු ආගන්තුකයා. ඔබ උත්සාහ කරනවා බලහත්කාරයෙන් අදින්චි කරන්න. පැහැදිලි. ඉතින් මේ විදිහටම තමයි ඔබට අවබෝධයක් කියලා හරි සතියක් කියලා හරි දැන් මම ඉස්සලා කිව්වේ අර මුල් කතාවේ මම කිව්වේ ඒක මම ඔබට මූලික මට්ටමේ කියපු කතාව තමයි ඒ කතාව. ඉතින් ඔතන ගත්තොත් අවබෝධය කියලා හරි එහෙම නැත්නම් ප්‍රඥාව කියලා හරි එහෙම නැත්නම් සතිය කියලා හරි මෙන්න මේකෙතරත් ඔබ ආගන්තුකයෙක් වෙන්නේ නැහැ. මේකත් ඔබ හදන්නේ එක්ක හි පතිංචි වෙන්න. එහෙම නැත්නම් ඒ Tamanට අයිති කරගෙන ඔබ දීර්ඝ කාලව Tamanගේ ළඟට තියාගන්න. ඔබ ඊට ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඉතින් මේ නැවත තබා ගැනීමට තියෙන උවමනාව තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් අපි අර ප්‍රපංච කියන වචනාර්ථයෙන් එහාට ගිහිල්ලා ගත්තොත් ඉතින් මෙන්න මේකෙත් තමයි අපි අර කියන්නේ අතීතයේ සහ අනාගතයේ කියන තැන පදිංචි වෙන්න පටන් ගන්නවා. අතීතයේ සහ අනාගතයේ. ඔබද මේ විදිහට ඔබට අතීතය කියන එක ඔබට අමුත්තෙක් නෙමෙයි. කියන්නේ ඔබ ඒට ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඔබ ඒ පදිංචි වෙනවා. අනාගතය කියලා එකක් හදාගෙන ඔබ ඒකේ පදිංචි වෙනවා. ඔබ ඒක අයිතිවාසිකම් ගන්නවා. ආයෙ දැන් මේ මොහොත කියලා එකක් හදාගෙන ඒකේ පදිංචි වෙනවා. ඒ අයිතිවාසිකම්. දැන් මෙන්න මේ තියෙන මේ අයිතිවාසිකම ඔබ මේ යථාර්ථයේ මේ අතීතය කියන එකේ හරි අනාගතය කියන එකේ හරි මේ මෙන්න මේ සියල්ලේම තියෙන යථාර්ථය නොදැන ගන්නකම් ඔබ මෙහි පදිංචිකාරයෙක් අයිතිවාසිකමක් තියෙන කෙනෙක් බවට පත්. ඒක සතිය වෙන්න පුළුවන්, සමාධිය වෙන්න පුළුවන්, සෝය වෙන්න පුළුවන්, ප්‍රඥාව, අවබෝධය, සතිය මෙන්න මේ හැම එකටම ඔබ අයිතිවාසිකම පනවගෙන ඔබහි පදිංචි ඒ තුල පදිංචි වෙන්න පටන්. ඔබහි සංචාරකයෙක් නෙමෙයි. ඒ ලස්සන කතාවක් තියෙනවා මෙන්න මෙහෙම මේ කතාව. එක්තරා ආම්දුර කෙනෙක් ළඟට යනවා මිනිස්සෙක් භාවනා කරන්න කියලා. ඉතින් මේ මිනිස්සයා භාවනා කරන්න උත්සාහ කරනවා. හිත සමාධිමත් කරගන්න උත්සාහ කරනවා. ਉਹ උත්සාහ කළා දඟලලා උට මොකුත් හම්බෙන්නේ නැහැ. උට කියන්නේ මේ කියන පෙරලියත් එක්ක ਉਹ ලොකු පීඩාවකට වන්නේ. ඒ ਉਹ යනවා අර හාමුදුරුවෝ හම්බෙන්නේ යනවා. ඒ හම්බෙන්න ගිහිල්ලා කියනවා මම දැන් මේ භාවනා කරන්න කරපු උත්සාහය ඇතුලේ මට දැන් ලොකු පීඩාවක් තියෙන්නේ. මේක මගේ ලොකු මහා කැළඹීමක් තියෙන්නේ කියලා කියනවා. ඒක කිව්වම අර
ආම්දුරෝ කියනවා ඒක ගණන් ගන්න නැතුව කියනවා. ඕක නැති වෙලා යනවා. ඕක නැති වෙලා යනවා. එච්චරයි කියන්නේ. ඊට පස්සේ දැන් ඔව් මෙහෙම ඔව් නැවතත් යනවා භාවනා. ඔව් භාවනා කරන්න යනකොට ඔව්ගේ අර තියෙන හිතේ තියෙන කැළඹිලි ගතිය ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා හිත සමාධිමත් වෙනවා. නිස්කලංක වෙනවා. ඒ නිස්කලංක වෙන ඌට අප්‍රමාණ සුවයක් දැනෙනවා. ඉතින් ඕක නැවතත් යනවා ඔහුගේ අර ගුරුවරයා ළඟට. ගුරුවරයා ළඟට ගිහිල්ලා ඔව් කියනවා මට දැන් අප්‍රමාණ නිස්කලංක බවක් දැනෙනවා අප්‍රමාණ සමාධියක් දැනෙනවා අප්‍රමාණ සුවයක් දැනෙනවා කියලා කියනවා. එතකොට අර ගුරුවරයා නැවත කියනවා ඕකත් ගෙවිලා. ඉතින් මුලින් කිව්වහම තරහ හම්බුනේ කිව්වේ ඕකත් ගෙවිලා. ඊළඟට ඇවිල්ලා කිව්වහම කිව්වේ ඕකත් ගෙවිලා. ඉතින් හොඳට බලන්න අපි මේ තියෙන හැම එකේම අපි පදිංචි නැහැ. ඒක අපේ වේදනාවේ පදිංචි වෙනවා. අනිත් පැත්තෙන් අනිත් පැත්තේ පදිංචි වෙනවා. මේ අපි මේ හම්බෙන හුදු ආගන්තුකේ පමණක් බව අපිට අමතක වෙනවා. එහෙම නැත්නම් මේ පෙන්වන මේ ලස්සන නාට්‍ය එහෙම නැත්නම් මේ පෙන්වන මේ ලස්සන මේ සිහිනේ පෙන්වන මේ ලස්සන චිත්‍රපටිය උදු නරඹන්නේ පමණක් බව අපිට අමතක වෙනවා. ඔබ තව වචන වලින් කිව්වොත් අපි අර මෙගා නාට්‍ය බලන ගමන් මේ නාට්‍යයේ වෙන සිදුවීම් වලට අඬනවා දුක් වෙනවා ශෝක වෙනවා. චිත්‍රපටිය බලන ගමන් මේ චිත්‍රපටියේ අපිට අමතක වෙලා මේ අපි හුදු නරඹන්නෙක් බව පමණක් අමතක වෙලා අපි අර තියෙන මේ දර්ශන වලට හැංගීම් බරයි. අපි හදනවා මේ කතාව වෙනස් කරලා ලියන්න. වෙනස් විදිහක් කරන්න අපි හදනවා. හැබැයි අපිට අමතක වෙනවා මේක අපි හුදු නරඹන්නේ පමණක්. අර නරඹන්නගේ භූමිකාවෙන් එළියට ගිහිල්ලා අපි මේ කරන සියලු කටයුතු වලදී එහෙම නැත්නම් අර ආගන්තුකයාගේ භූමිකාවෙන් එළියට ගිහිල්ලා කියන සියලු කටයුතු වලදී ලෝකේ නැවත මේ චිත්‍රපටිය නොනවතින එකක් බවට පත් වෙනවා. මේ නාට්‍ය නොනවතින එකක් බවට පත් වෙනවා. ඒ ඔබ කෙලවරක් නැතුව යනවා. මේ පැහැදිලිද නෝනායි කතාව? නැත්නම් තව පැහැදිලි මදි නම් තව මම කියන්නම්. ප්‍රශ්නේ අහපුගෙන ඉන්නවත් තව සම්බන්ධයි. ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් මම මේ කියන උපමාවල උදාර්ථයෙන් විතරක් ගන්න එපා. මම මේ කියන එක ඔබ ඉන්න මට්ටමට අනුකූලව ඉන්න තැනට සාපේක්ෂව ඒක ගන්න පුළුවන්. කෙනෙකුට මේක ගන්න පුළුවන් ඔහුගේ තියෙන ඔහුට දරුවට තියෙන සම්බන්ධතාවයේ හරි ඔහුට රැකියාවට තියෙන සම්බන්ධතාවයේ හරි නැත්නම් ඔහු දිනදර තියෙන සම්බන්ධතාවයේ විදිහට කෙනෙකුට ගන්න පුළුවන්. තව කෙනෙකුට එතනින් එහාට ගිහිල්ලා මේ සිතුවිල්ල එහෙම නැත්නම් මේ මවන මැවීම එහෙම නැත්නම් මේ මනස විසින් මවලා දෙන මේ මැවීමේ තියෙන පදිංචිය ඔහුට ගන්න පුළුවන්. තව කෙනෙකුට ඒක දැනගන්න. ඒක මානකෝල ඇතුළට යනකොට ඔබ මේක සියුම් ආකාරයෙන් දැනි. අන්තිමට අවබෝධය ප්‍රඥාව කියලා අන්න ඒකට ආගන්තුක නොවේ. හොඳයි. අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවා. අහන්න. අහන්න. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ එතනින් අදහස් කරන්නේ එතකොට යථාර්ථය ආගන්තුක බව
අපි ඊට උඩින් මේ ඒකේ පදිංචි වෙන්න හදනවා කියන එකක්ද? ඒ කියන්නේ ඒතර යථාර්ථය මොකක්ද? ඒ කියන්නේ ආගන්තුක බවක්ද? එනීම කියන එක ඇසීම දැනීම ඒ කියන එක ආගන්තුක බවක්. අපි ඒකේ පදිංචි වෙන එක ප්‍රශ්නයක් කියන එකද වහන්සේ අදහස් කරන්නේ? ඇත්තම කිව්වොත් අපි මම මේ පොඩි ළමයා කියන එක ගන්න හැම වෙලාවම උපමාවට. හොඳට ඒකම තෝරගන්න ඔබ සියලු දෙනා. මම මේ පොඩි නැත්තම් දැන් ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා මගෙන් අහනවා එහෙනම් පොඩි ළමයා රහත්ද? පොඩි ළමයා අවබෝධයටපත් වෙලාද කියලා අහනවා. ඒකත් මම පොඩ්ඩක් තෝරගන්න ඕනේ. මම මේ පොඩි ළමයා කියලා හැම වෙලාවෙම කියන්නේ ඔබට මේ කාරණයක් කියලා දෙන්න ගන්න උපමාවක් විදිහට විතරයි. හරි. ඉතින් දැන් මේ උපමාවෙන් මේක ඔබට ගිහිල්ලා මේ කතාව තෝරගන්න. හරි. දැන් මුලින්ම ඔහු දකින්නේ මම මේ කියන කාන්තාවක් කියන වචනේ වැරදි. උයි මොකක් හරි එකක් දකින්න. දැන් ඔය දකින්න එකට ඊට පස්සේ නමක් දෙන්න. අම්මා හරි. අම්මා කියලා නම දෙන්න. දැන් අම්මා කියලා නම දෙනකොට තමයි ඔන්න ඕක යමක් වෙලා. දැන් මම මුලින් යමක් දකින්නවා කියන එක වැරදි මේ කතාවේ. ඊට පස්සේ දැන් අම්මා කියන දාර පොඩි ළමයා අම්මා කියන නම දුන්නාට පස්සේ ඔන්න යමක් වෙලා අයිතිවාසිකම පැනනවා. ඔබ අහපු ප්‍රශ්නට උත්තර දෙන්න කිව්වොත් මේ පෙනීම දැනීම ඇසීම කියන එකත් අපි අයිතිවාසිකම සඳහා පනවගත්තු නම් ටික. එහෙම නැත්නම් අපි ඇස කන නාසය දිව ශරීරය මන හරි අපි ඔය කියන එකී නොකී නම් වලින් අපි මේ කියන දාගෙන තියෙන්නේ අපි මේ පනවගෙන තියෙන්නේ මේ නම දාලා පනවගෙන තියෙන්නේ අයිතිවාසිකම. දැන් මේ පෙනීම කියන නම දානකොටම අයිතිවාසිකම පනවලා යමක් පනවගෙන තියෙනවා. ඇස කියලා කියනකොටම අපි නමක් දාලා ඒ නමත් සමගම අයිතිවාසිකම පනවලා තියෙනවා. ඇත්තටම පදිංචි වෙලා තියෙනවා. ඇත්තටම යම් නමක් දෙනකොටම ඒ නමක් දෙන මොහොතේදී පෙනීම කියලා හරි ඇසීම කියලා හරි දැනීම කියලා හරි එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය කියන වෙන මොකක් හරි ඔබ පාවිච්චි කරන නම. මේ නමක් කියනකොටම අපි මේ නම කියනකොටම අපි මේ නම සමගම අයිතිවාසිකම සහ සම්බන්ධතාවය ඇති කරගෙන ඉවරයි. එතනදී අපි ආගන්තුක බව නැති කරගෙන ඉවරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිද? ස්වාමීන් වහන්සේ එතකොට මේ තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නේ ආගන්තුක ස්වභාවය කියන එක. කියන්නේ අපි පෙනීම කියලා ගද්දිම වහන්සේ පැහැදිලි කරේ අපි එතන අයිතිවාසිකමක් පනවගෙන ඉවරයි කියලානේ. එතකොට පොඩ්ඩක් ආගන්තුක ස්වභාවය කියන එක තව චුට්ටක් පෙනීමත් එක්ක අල්ලලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ආගන්තුක බව තුළ කිසිදු දෘෂ්ටියක් පැනවෙන්නේ නැහැ. දැන් ඔබ තියාගන්න මම දැන් මේ ආගන්තුක බව කියන වචනේ කතාව කියනකොටම ඔබ හික් පදිංචි වෙන්න හදනවා. එහෙමයි. ඔබට මේ ආගන්තුක බව ඔබ අල්ලගන්න හදනවා. ආගන්තුක බවට පත් වෙන්න හදනවා. ඔබ එහි ගිහිල්ලා පදිංචි වෙන්න හදනවා. එහෙමයි. අවුරු හරි කියනවා අලුත් ප්‍රදේශයක් එන්න නැත්නම් රටක් ගැන. දැන් අපි තුමු ලංකාවේ පදිංචි වෙච්ච කෙනෙක් යාගේ ඥාතියෙක් කියනවා මේ කැනඩාව කියලා රටක් තියෙනවා. ඒ රටේ මෙන්න මෙහෙම හොඳ දේවල් ටිකක් තියෙනවා මේ ලංකාව වගේ නෙමෙයි කියලා ඕව ලොකු විස්තරයක් කරනවා ඒ රට ගැන. ඉතින් මේ රට ගැන විස්තර කරනකොට අර පුද්ගලයාට මොකද හිතෙන්නේ? එහෙනම් මාත් මයිග්‍රේට් කරන්න. මමත් ඒ රටට යන්න කියලා හිතනවා නේද? ඔව් එතකොට හිතනකොටම ඔව් අර රටත් එක්ක මොකද්ද කරගන්නේ? සම්බන්ධතාවයක් ඇති කරගන්නවා නේද? ඒ රටත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ඔව් ඒ රටේ ඉන්න සීන දකින්නවා. ඔව් ඒ පදිංචි වෙන්න හදනවා. අන්න ඒකත් එක්ක ඔව් සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. එතකොට ඔව් ඒකත් සමග අයිතිවාසිකමක් පනවනවා. පැහැදිලිද? එතකොට දැන් මම ඔබට මේ ආගන්තුක බව කියනකොට වෙන අන්න ඒ වගේ එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ආගන්තුක බව කියනකොට ඔබට ඕනේ වෙනවා මේ ඉතින් පදිංචිකාරයෙක් වෙන්න. ඔබ අයිතිකාරයෙක් වෙන්න. තේරුණාද? එතකොට ඔබ ආගන්තුක.
මොකද ස්වාමීන් වහන්සේ? එතකොට ඔබ ආගන්තුකෙක් නෙමෙයි. ඒ ආගන්තුක කියන්නේ බය ස්වාමීන් පදිංචි වෙන්න හදනකොට එතකොටත් ඔබ ආගන්තුකෙක් නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ අපිට ඒක හිතලා ගන්න බෑ කියන එකද ස්වාමීන් වහන්සේ? මොකද හිතලා ගන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිතන මට්ටමින් ඔබේ තමයි තියෙන්නේ. ඔබ මම හිතන මට්ටමින් ඔබේ තියෙන කියන කොටත් ඔබ ආයි අර කැනඩාවේ පදිංචි වෙන්න ගියා වගේ වැඩක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන චිත්‍ර රූපයක් හදාගෙන එතන හොයාගෙන යන ගතිය. එතන කොහොම හරි ගිහිල්ලා මම එතන කොහොම හරි ගිහලා එතනට පදිංචි වෙනවා වගේ ගතියකට එනවා. ඔබ තෝරගන්න ඕනේ මේ අන්න ඔන්න ඔය කතාව තෝරගන්න. දැන් මම මෙතන ආගන්තුක බව හරි කිව්වොත් මොකක් හරි කියනකොට අනේ එතන වෙන කතාව තෝරගන්න. ඔක තව මේ හැමෝටම හොඳ දෙන නිසා මේ මුලින්ම තියෙනවා මොක්ෂය කියන කතාව. මොක්ෂය කියන කතාව ගැන මිනිස්සු කතා කරන්නේ. මේ මොක්ෂය කියන කතාව ගැන මිනිස්සු කතා කරන්න යනකොට අර මොක්ෂය කියන එක මේක වැඩිපුර කතා කරන්න යනකොට හැමෝටම ඕනේ නා මොක්ෂයට යන්න. ඒ ගිහිල්ලා පදිංචි වෙන්න. ඉතින් මොක්ෂයට ගිහිල්ලා පදිංචි වෙන්න යනකොට මොක්ෂය කියන ඒක දූෂිත වෙනවා. ඒ වචනයක් දූෂිත වෙනවා. ඒ අදහසක් දූෂිත වෙනවා. ඊට පස්සේ බැරිම තැන අපි වෙන නමක් දාගන්නවා. කෙනෙක් ඇවිල්ලා වෙන නමක් දාගන්නවා විමුක්තිය කියලා. ඒ විමුක්තිය ගැන ඊට පස්සේ මිනිස්සු කතා කරන්න පටන් ගන්නවා. එයි යනවා පදිංචි වෙන්නේ. ඉතින් පදිංචි වෙන්න යනකොට මොකද වෙන්නේ? විමුක්තිය කියන වචනේ දූෂණය වෙන්න ගන්නවා. දූෂිත වෙන්න ගන්නවා. ඊට පස්සේ ආයි තව කෙනෙක් ඇවිල්ලා දානවා එහෙනම් විමුක්තිය නෙමෙයි නිර්වාණය කියලා අලුත් නමක් දානවා. ඉතින් නිර්වාණය කියලා අලුත් නමක් දාලා ඊට පස්සේ ඒක ගැන කතා කරන්න යනකොට ඒක දූෂිත වෙන්න පටන් ගන්නවා. මොකද මිනිස්සු ගිහලා ඒක පදිංචි වෙන්න හදන නිසා. ඒක ළඟා කරගන්න නිසා. ඊට පස්සේ තව කෙනෙක් කොහොම ඇවිල්ලා ඊට පස්සේ දානවා එහෙනම් නිර්වාණය නෙමෙයි දාන ශුන්‍යතාවය කියලා. ශුන්‍යතාවය කියන නමක් දැම්මම පස්සේ මිනිස්සු ශුන්‍යතාවය ගැන කතා කරන්න ගන්නවා. ශුන්‍යතාවය ගැන කතා කරනකොට ශුන්‍යතාවය කියන වචනේ දූෂිත වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සු ඒක පාදිංචි වෙන්න ගන්නවා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා නමක් දානවා ස්වර්ගය කියලා. ඒක ස්වර්ගය කියන වචනේ ගැන කතා කරනකොට ඒක දූෂිත වෙන්න ගන්නවා. ඒක විනාශ වෙන්න ගන්නවා. ඊට පස්සේ තව වචනයක් දානවා නිරෝධය කියලා. ඉතින් නිරෝධය කියලා ගන්නකොට ආයි මේ මිනිස්සු ඒක ගැන කතා කරනකොට ඒක පදිංචි වෙන්න යනකොට නිරෝධය කියන වචනේ දූෂිත වෙන්න ගන්නවා. පැහැදිලි? දැන් මෙන්න මෙහෙම එනවා. ඉතින් මම අද පාවිච්චි කර ආගන්තුකය කියන වචනේ. ඒ ආගන්තුකය කියන වචනේ ගැන ආයි කතා කරනකොට ආගන්තුක බව නැතිලා ගිහිල්ලා ආයි පදිංචි වෙන්න හදනකොට ආයි ඒක දූෂිත වෙනවා. ඊට පස්සේ මට සිද්ධ වෙනවා වෙන වචනයක් පාවිච්චි කරන්න. මේ වචනේවත් පදිංචි වෙන්න එපා. මේ වචන වලට ඔපෙන් මේ කතාව තෝරගන්න. මහන්ස ඇහෙනවද? ඔව් කියන්නේ. මට හැඟෙන විදිහට මම දන්නවා දැන් හෙනෙන ඇසෙන දැනෙන දෙයට දැන් කිසිම දවසක හිතන්න බෑ මේක නොගැලපෙන බව. ඉතින් ඔබ වහන්සේ එක ධර්ම දේශනාවක තව පැහැදිලි කරනවා මනෝභූතයක් බව, නැති ප්‍රශ්නයට ඇති උත්තරයක් හොයන බව වගේ. ඉතින් දැන් ඒ වුණාට දැන් එදිනෙදා ජීවත් වෙනකොට දැන් මම මේ ප්‍රශ්නේ කියන්නම් මට තියෙන දැන් මුළු දවසම දැන් ලොකු අරගලයක වගේ තමයි අර සෝ රියල් විදිහට තමයි මේ දැනෙන්නේ. කියන්නේ පදිංචිය ඇල්ලිලාමයි දැනෙන්නේ. අර දැනෙන ආවේග, තරහ, දුක, සතුට මේවා ඒ කියන්නේ අර පදිංචිය ඇල්ලිලාමයි දැනෙන්නේ. ස්වාමීන් වහන්සේට ඇහෙනවද? දැන් ප්‍රශ්නේ උනේ දැන් එදිනෙදා මේ කරන කටයුතු වලදී මේ කටයුතු හරහා ඒ පදිංචිය
දැනිලා ඒකේ පීඩාවටපත් වෙන බවනේ අදහස් කරන්නේ. ඔව්. දැන් එතනදී ඔබ තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා එතනදී. දැන් එතනදී ඔබ දකින්න ඕනි කාරණයක් තියෙනවා. ඔබ පැහැදිලි කරගන්න ඕනි කාරණයක් තියෙනවා එතනදී. දැන් ඔබ දැන් මේ එදිනෙදා ජීවිතය කියලා අපි අදහස් කරේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බලන්න. දැන් එදිනෙදා ජීවිතය කියලා මොකද්ද මේ අපි එදිනෙදා ජීවිතය කියලා අදහස් කරන්නේ? ඒක තේරෙන්නේ එදිනෙදා ජීවිතය කියලා අදහස් කරන්නේ දැන් මම මේ වෙලාවේ හිතට නැගුණ දෙයක් ඒ බව එහෙම දැන් එහෙම හිතනකොට එහෙම තේරෙන්නේ. ඒ විදිහට ඉඳගෙන කල්පනා කරනකොට ඒ විදිහට තේරෙන්නේ. අර මනෝභූතයක් බව. දැන් ඔක මුලින්ම බලන්න. දැන් ඔබ ඔය කරන ක්‍රියාවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සෙල්ලා. දැන් ඔබට මේ එදිනෙදා ජීවිතය කියන එක මම මෙහෙම ගන්නම්. ඔබ කරන ක්‍රියාවල නෙමෙයි තියෙන්නේ ওই ප්‍රශ්නේ. සමහරවිට ඔබ රැකියාවට යනවා, ඔබ උයනවා, ඔබ ළමයි ඉස්කෝලේට එක්ක යනවා, නැත්නම් ඒගොල්ලොත් එක්ක හෝම්වර්ක් කරනවා. නැත්නම් සැමියාගේ කටයුතු කරනවා, අම්මගේ තාත්තගේ වැඩ කටයුතු කරනවා, මේ වගේ කරන වැඩ කටයුතු ටිකක් තියෙනවා. හරි. එතකොට මේ කරන වැඩ කටයුතු වල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් මෙන්න මේවා හුදු ක්‍රියා විතරයි. ඉතින් මෙන්න මේ ටිකේ නෙමේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේකේ ඔබේම ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික හුදු අර ඔබ දැන් ආගන්තුකෙක් විදියට හිටියනම් මේක ප්‍රශ්නයක් නෑ. දැන් ඔය ආගන්තුක බව කියන එක මෙන්න මේ විදියට ගන්නකො. හරි. දැන් ඔබේ දැන් අපි තුමා ගුරුවරයෙක් ඉන්නවා කියලා. දැන් මේ ගුරුවරයාට ඔහුගේම දරුවෙක් ඉන්නවා. ඊළඟට ඔහු පිටම යම් පාසලක උගන්වනවා. දැන් මේ පාසලක උගන්වනකොට එතකනේ ඔහුට දරුවෝ ටිකක් හම්බ වෙනවා. දැන් සමහර විට ඔහුගේ මේ දරුවත් එක්ක මේ කරන කටයුතු වලට වඩා වැඩිපුර කටයුතු ටිකක් ඔහුට අර පාසලේදී ඔහුගේ ඉන්න ශිෂ්‍යයන්ට කරන්න වෙනවා වෙන්නේ. තමයි ඔහු තමන්ගේ දරුවත් එක්ක ගත කරන කාලයට වඩා වැඩිපුර කාලයක් ඔහුගේ රැකියාව හරහා ඔහුට සම්බන්ධ වෙන පුද්ගලයෙක් එක්ක වෙන්න පුළුවන්. දැන් මේක ගුරුවරයෙක් කිව්වට ඔබ වෙන රැකියාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ පවුලේ අයත් සමග වෙන සම්බන්ධයට වඩා වැඩි කාලයක් ඔබේ රැකියාවේ ඉන්න පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි ඔබට මේ දෙක දැනෙන්නේ බර දෙකකින්. ඔබගේ දැන් මේ ළඟම ඥාතීන් දරුවා එහෙම නැත්නම් ඔබේ මේ පවුලේ ඉන්න කෙනා ඔබට මේ දැනෙන බර සමහරට ඔබ රැකියාවේ සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෙක් සමග දැනෙන බරට වඩා වෙනස් වෙනකොට ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔබේ දරුවා යම් අසනීපයකින් පෙළෙනකොට ඒ අසනීපය හරහා දැනෙන බර වඩා අඩු බරක් තමයි දැන් ඔබ මේ රැකියාව හරහා සම්බන්ධ වෙලා තියෙන කෙනාගේ අසනීපයක් ගැන එනකොට ඔබට දැනෙන බරේ වෙනසක්. මේ වෙනස තියෙන්නේ දැන් මේ තියෙන ඒ සම්බන්ධතාවයේ හරහා තියෙන ආගන්තුක භාවයේ අඩු වැඩි වීම හරහා තමයි
ඒ බර වෙනස් වෙනවා. ඉතින් ඔබ එදිනෙදා ජීවිතය කියනකොට මේ එදිනෙදා ජීවිතයේ තුල තියෙන ආගන්තුක බව නැති වෙනකොටම ඒ බර වැඩි වෙනවා. දැන් ඔබ රැකියාව කියන එක ඒ රැකියාව කියන එකටත් තියෙන ආගන්තුක බව නැති වෙනකොට දැන් උදාහරණයක් විදිහට ඔබට හුඟක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ රැකියාව නෙමෙයි. ඔබට බොහෝ දෙනෙකුට බයක් තියෙනවා මේ රැකියාව මට අහිමි වෙයි කියලා. ඒක මට නැති වෙයි. ඔබ රැකියාව කරන්නේ ආගන්තුකෙක් විදිහට නෙමෙයි. ඔබ රැකියාව කරන්නේ අයිතිකාරයෙක්. ඒ කියන්නේ මම ඔබට මෙන්න මේ කතාව කියන්නේ. ඔබට පුළුවන් නම් දැන් ඔබ රැකියාවට යනකොට මම මේ රැකියාව කරන අවසාන දවස විදිහට ඔබ රැකියාව කරන්න පුළුවන්. අනේ එතන තමයි තියෙන්නේ කතාව. ඒ කියන්නේ දැන් ඔබේ රැකියාවේ ඔබ අපි කියන්නේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ගන්න ගමන්ම ඔබ රෙසිග්නේෂන් ලෙටර් එකක් දීලා තියෙනවා නම් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔබ විවාහ වෙන ගමන්ම ඔබ ඩිවෝර්ස් පේපර්ස් අත්සන් කරලා නම් ඉන්නේ ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබ උප්පන්න සහතිකය ලියනකොටම ඔබ මරණ සහතිකෙත් ලියලා නම් තියෙන්නේ ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි මේ රැකියාව කියන එකට අපි රෙසිග්නේෂන් දීලා නම් කියන ඔබ කරන මේ අවසාන දවස නම් ඔබට හෙට දවසේ කරන්න එහෙම බලාපොරොත්තුවක් නැත්නම් ඔබට අද දවසේ ඔබ හරි සැහැල්ලුවෙන් ඔබට කටයුතු ටික කරන්න පුළුවන්. වැඩ ටික කරන්න පුළුවන්. ඉතින් මේ අපි මේ එදිනෙදා ජීවිතය කියන එකේදී තියෙන ගැටලුව තමයි ඒ කියන්නේ අපි රැකියාව අපොයින්ට්මන්ට් ලෙටර් එක ගන්නවා. හැබැයි ඔබට අමතක කරනවා අපොයින්ට්මන්ට් ලෙටර් එකත් එක්ක රෙසිග්නේෂන් ලෙටර් එකක් හම්බෙලා තියෙන්නේ කියලා. ඔබ රෙසිග්නේෂන් එකත් කියන්නේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ගන්නකොටම ඔබ රෙසිග්නේෂන් එකක් දුන්නා නම් උපැන්න සහතිකේ ලියනකොටම මරණ සහතිකේ ලියලා දුන්නා ලිව්වා. මැරේජ් සර්ටිෆිකේට් එක ලියනකොටම ඩිවෝර්ස් සර්ටිෆිකේට් එක ලිව්වනම් ඒකට අත්සන් කරා නම් දෙකටම අත්සන් කරා නම් අන්න ප්‍රශ්නේ නැතුව යනවා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඔබ යම් කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවය එදා දවසට විතරක් තියාගත්තා නම් මුලින් අන්න එච්චරයි. මේ මම ඔහු සමග ඉන්න අවසාන දවස. එච්චරයි. ඔබගේ අර අවසාන දවස නෙමෙයි මම ඔහුත් එක්ක හෙට දවසත් ඉන්න. එහෙම නැත්නම් හෙට දවසත් මම මේ රස්සාව කරන්න. එහෙම නැත්නම් මම හෙට දවසෙත් මේ කෑම කන්න. හෙට දවසෙත් මේ තැනම පදිංචි වෙලා ඉන්න. හෙට දවසෙත් මේ වාහනේම පාවිච්චි කරන්න. තියෙන ඕමනාවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔබ යන ගමන හැම ගමනක්ම අවසාන ගමන වෙනවා. ඒ හැම හමුවීමක්ම අවසාන හමුවීම වෙනවා. අන්න ඔය තියෙන පීඩාව නැති වෙන්න පටන් ගන්නවා. මුලින් මෙන්න මේ විදිහට ජීවිතය දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ක්‍රමානුකූලව බලනකොට ඔබ දකින්නේ මොකද්ද මේ එදිනෙදා ජීවිතය කියන්නේ? එදිනෙදා ජීවිතය කියලා ඔබ දකින්නේ ඔබ අර රෙසිග්නේෂන් ලෙටර් එක නොදී ඩිවෝර්ස් පේපර්ස් අසන් නොකර ඩෙත් සර්ටිෆිකේට් එක නොලිය ඉඳීම නිසා ඔබ හදාගත්තු ඔබගේ සිහින ලෝකය තමයි එදිනෙදා ජීවිතයේ විදිහට තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඇත්තම කියනවා නම් මම කලිනුත් මේ උපමාව
පැහැදිලි කරලා තියෙනවා මේ උපමාව ඊපවතාවක් මේ පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම ඔබ එදිනෙදා ජීවිතය කියලා කියන්නේ මම අර ලොතරැයියක උපමාවකින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මිනිස්සේ දකින්නවා යා නිදාගෙන ඉන්නකොට එයා දකින්න යාට ලොටරි එකක් ඇවිල්ලා. ඒ ලොටරි එකක් ඇවිල්ලා තියෙනකොට දකින්නකොට එයා දකින්න මේ ලොටරි එකෙන් එයාට ලොකු මිලියන ගානක සල්ලි හම්බෙනවා. ඊට පස්සේ බලනවා එයා ලොටරි එකක් එයා එකෙන් මවනවා ලොකු සිහින ගොඩක් මවනවා. දැන් මේකෙන් මම මේවා කරනවා මේ හදනවා ගෙවල් හදනවා ආරණ්‍ය හදනවා මේ ගෙවල් හදනවා දරට පිනට දෙනවා ඊළඟට ළමයින්ට මෙහෙම කරනවා. ඒක එක විදියට ඔහු ලොකු කතාවක් හදනවා. ඉතින් ඔහුනේ ලොකු කතාව හදාගෙන ඔහු කරන වැඩේ දැන් මේ ලොතරැයිය මේ ගත්ත මේ ලොටරි එක සල්ලි පස්සේ සල්ලි කරන අදහස දැන් මේක නැති වෙන්න පුළුවන් නාස්ති වෙන්න පුළුවන් පොඩි ළමයි කලකැන ඉරලා දාන්න පුළුවන් වතුරට අවුවට වැස්සට අහු වෙන්න පුළුවන් ඒ හින්දා මම මොකද කරන්නේ මේක හංගනවා ඔය මේ ડોකියුමන්ට් එකේ එහෙම නැත්නම් මේ ලියවිල්ල හංගලා පහුවෙන්දට මේ සල්ලි කරන අදහසින් හංගලා ඔහු මේ සීන ටික දකින්න ඉන්නේ ඒ හැබැයි දැන් මේක මුළු කතාවම උනේ හීනයක් ඇතුලේ. ඔහු දකින්න හීනයක් ඇතුලේ. ඔහුට මේ ලොතරැයිය ඇතුලේ හීනේ. ඔබේ හීනේ ඇතුලේ තමයි ඔහු අනිත් සීන ටික මැන්නේ මේ ලොතරැයිය හම්බුනම කරන වැඩ ටික. ඊට පස්සේ ඔහු හීනේ ඇතුලේදීම තමයි අර ලොතරැයිය හැංගුනේ. ඊට පස්සේ ඔහු අවදි වෙනවා. ඔහු අවදි වුණාට පස්සේ ඔහුට මතක නෑ දැන් ලොතරැයිය මේ හැංගුවේ කොහෙද කියලා. මේ ලොතරැයිය කොහෙද හැංගුවේ කියලා. ඉතින් ඔහු හැමතැනම හොයනවා. මුළු ගේ පුරාම හොයනවා. ඔක්කොම පෙරලා අනිත් අයටත් බැන මුන් එක්ක කිසිම වටුවක් තියාගන්න බෑ කියලා ඔහු හොයනවා. ඒ ඔබටත් වෙලා තියෙන්නේ ඒකම තමයි. පැහැදිලිද මම මේ කියපු කතාව? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක තමයි සාමාන්‍ය ජීවිතය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒක තේරුණා නම් ඔබ උපන්න සාතිකේ ලියනකොට මරණ සාතිකය ලියලා දෙන්න. අපොයින්ට්මන්ට් ලෙටර් එක ගන්නකොටම රෙසිග්නේෂන් ලෙටර් එකක් දෙනවා. මැරේජ් සර්ටිෆිකේට් එක ලියනකොටම ඩිවෝර්ස් සර්ටිෆිකේට් එකක් අසන්න. එතකොට ඔබ අර ආගන්තුක බවත් එක්කම තමයි ඉන්නේ එතකොට. ඔබත් අනිත් අයට ආගන්තුකේ අනිත් අයට ඔබට ආගන්තුකේ. ඉතින් මේ බර්ත් සර්ටිෆිකේට් එකයි ඩෙත් සර්ටිෆිකේට් එකයි කියන එක දැන් මූලික වශයෙන් ওই සම්මත ගිහිල්ලා දැන් අන්තිමේදී මේක ටික බලාගෙන යනකොට ඔබට තේරෙන්න ගනීවි දැන් මේ ඔබේ තියෙන මේ කසාදේ මේ මගුල මේ හැම මොහොතකදීම ඔබ සම්බන්ධ කරගන්නවා. ඇහැ කියලා මනමාලය හදාගෙන රූපය කියන මනමාලි හදාගෙන දෙන්නත් එක්ක කතා කරන්නේ මැරේජ් සර්ටිෆිකේට් එක ලියනවා ලස්සන කරනවා. අසංකලව එක තියාගන්න. නැත්නම් ඔබේ මේ සිහිනේ ඔබ හදාගෙන ඒ සිහිනේ ඇතුලේ තියෙන මේ දේවල් වලට ඔබ සම්බන්ධය හදාගන්න. ඒවත් සමග ඔබ එකතු වෙනවා. මෙන්න මේකේ තියෙන මේ කතාව හරියට පැහැදිලි වුණාට පස්සේ අර ආගන්තුක බව කවදාවත් ඉක්මවා යන්නේ නැහැ. හොඳයි අහන්න. අවසරයි සමාන්ස එහෙනද? සම්මාන්සේ කියපු උපමාව යම් තාදුරකට මට තේරුණා. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක ප්‍රැක්ටිකලි කරනකොට ඒ කියන්නේ දැන්
කියමු අපි කාලය හරි කරපු දෙයක් හරි මේ ඔක්කොම මෙමරීස් නේ සෝමාසයක තියෙන්නේ දැන් කියමු මම වාහනයක් එලවනවා නම් වාහනේ ඉස්සල්ලා එලවනකොට දන්නේ නැති හින්දා ඒ ටික කරනවා ඊට පස්සේ ටිකක් කල් ගියාම ඔටෝමැටිකලි ඒක වෙනවනේ දැන් කියමු තව උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මොකක් හරි මම මොකක් හරි જાති අඹ ගෙඩියක් කනවා කියලා කියමු දැන් ඒ අඹ ගෙඩිය කෑවට පස්සේ ඊළඟ සැරේ ගන්නකොට මම මේ අඹ ගෙඩිය ගැන ඒක තියෙනවනේ ඒ කියන්නේ ඒක රහද ගැන දන්නවා ඒක එතකොට ඒක කොහොමද මේකද අවබෝධයකට පත්වෙච්ච කෙනෙක්ට මම හිතන්නේ මේක පුළුවන් හැබැයි අපි දැන් ඒක වෙලා නැති හින්දා මේක කොයි විදිහට වහන්සේ උපදෙස් දෙන්නේ ඒක බලාගෙන යන්න කියලා. ඒක සතියක් වගේ තියාගෙන ඉන්නද එහෙම නැත්නම් කොහොමද කියලා. පැහැදිලිද දන්නේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ දෙවෙනි කොටස නම් වැරදි. වැරද්ද මම පෙන්නලා දෙන්නම්. පළවෙනි කොටසට කියමු. ඒ කතාව දැන් හරියට අපි හැමෝම ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා. ඒ ස්මාර්ට්ෆෝන් එක අපි ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්නවා. අපි වැඩක් කරගන්න ඕන වුණාන් පස්සේ අපි අලුතෙන් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනවා. YouTube බලන්න ඕන YouTube ඇප් එක ඉන්ස්ටෝල් කරනවා. WhatsApp කරන්න ඕන WhatsApp ඇප් එක ඉන්ස්ටෝල් කරනවා. එතකොට මේ ඇප් වලින් තමයි මේක දුවන්නේ. ඒ ඔබේ ජීවිතේ ටිකක් ඔබ කරලා තියෙන්නේ ඇප් ටිකක් ඉන්ස්ටෝල් කරගන්න. ඔබ මේ කරන සීල ඔබේ පුරුදු සම්බන්ධතා මේ ඔක්කොම අර විදියට ඇප් ටිකක් ඉන්ස්ටෝල් කරගෙන ඉව නැත්නම් මේ අලුත් ප්‍රෝග්‍රෑම් ටිකක් ඉන්ස්ටෝල් කරගෙන මේ ප්‍රෝග්‍රෑම් වලින් දිවීමක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔබ කලින් බිරිඳ කියලා එකක් තිබුණේ නෑ. ඒකයි ඔබ බිරිඳ කියන concept එක ඔබ ඉන්ස්ටෝල් කරගන්නවා. ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඒක රන් කරනවා. ඔබ කලින් දරුවා කියන එකක් තිබුණේ නෑ. හැබැයි දරුවා කියන එක ඉන්ස්ටෝල් කරගෙන යනවා. දැන් මුලින් ඔබට නිර්වාණය කියලා එකක් තිබුණේ නෑ. නිර්වාණය කියන ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඒක දුවනවා. දැන් මේ විදිහට මෙහෙම ප්‍රෝග්‍රෑම් ටිකක් ඉන්ස්ටෝල් කරගෙන මේක දුවන එක තමයි තියෙන්නේ. දැන් ඔබ අර කිව්වේ කියන මතකය එහෙම නැත්තම් ඒ මතකය හරහා මතකය කියන්නේ මෙහෙම ඉන්ස්ටෝල් වෙච්ච ප්‍රෝග්‍රෑම් ටික. ඉතින් එතකොට මේ ප්‍රෝග්‍රෑම් ටික ඔබ ඒ කියන්නේ ඔක බැදෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම තියෙන ඒවා කියලා ඔබ ගන්න. සැබවින්ම පවතින ඒ කියන්නේ ඇත්තටම මේ හැදෙන ඒ වර්චුවල් ලෝකේ ඒ සැදෙන මායාකාරී ලෝකේ මේ ඉන්ෆෝමේෂන් හරහා මේ දත්ත හරහා හැදෙන මායාකාරී ලෝකේ නැත්නම් ඔබ ඇත්තටම ඔබගේ මතකයේම හිරකාරයෙක් බව. ඒ හිරකාරයෙක් බවට පත් වෙන්නේ මේ හුදු මතකයක් බව ඔබට අමතක වීම නිසා. මතකයක් බව අමතක වීම නිසා තමයි ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මතකයක් බව අමතක වීම හරහා නැවතත් සියල්ල ඇත්ත වෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම කරන්න දෙයක්කට වඩා ඔබගේ අමතක වීම මතක් කර ගැනීම තමයි තියෙන්නේ. මූලික වශයෙන් මෙච්ච මේ අමතක වීම. ඉතින් අමතක වීම මතක් කරගත්තා නම් ඒක හරියි. දෙවෙනි කතාව තමයි දැන් ඔතනදී දැන් ඔබ අහනවා එහෙනම් මේ අවබෝධයට පත් වෙච්ච කෙනාට මොකද වෙන්නේ කියලා. ඔගේ වැරද්දක් තියෙනවා. ඔකදිත් ඔබ කරන්නේ තව චිත්ත රූපයක් හදාගන්න. ඒක හිර වෙන එක විතරයි. අවබෝධයට පත් වෙච්ච කෙනාගේ ලක්ෂණ මෙහෙමයි කියලා ඔබ චිත්ත රූපයක් හදාගන්නවා. ඔව් දකින්නේ මේ ආකාරයෙන්. ඔව්ට හිතෙන්නේ මේ ආකාරයෙන් කියලා ඔහු චිත්ත රූපයක් හදාගන්නවා. ඉතින් ඒ හදාගෙන ඒ චිත්ත රූපේ ඉර වෙනවා. චිත්ත රූපේ පදිංචි වෙනවා. එතකොට ඔහුට ඕනේ නෝ මේ චිත්ත රූපේ පදිංචි වෙන්න මේක අයිති කරගන්න. පැහැදිලිද? දැන් ඔබ දැන් මම ඔබට දෙන උත්තරයක් හිතෙන්නේ මෙහෙමයි දැනෙන්නේ මෙහෙමයි කියලා ඔබට උත්තරයක් දෙනවා. එතකොට ඔබට හැදෙනවා යම් චිත්ත රූපයක්.
ඒ චිත්‍ර රූපේ හඳුනට ගමන්ම ඔබට ඕන වෙනවා ඒ තැනටපත් වෙන්න, ඒ බවටපත් වෙන්න. ඒ තැන පැහැදිලිද? එහෙම දෙයක් ඇත්තටම වෙන්න ඕනේ ඒක නෙමෙයි. එහෙම වෙන්න හිතෙන්නේ ඇයි කියලා බලන්න. මම ඔබට මම හිතන්නේ ගිය සතියේ මම මේක පැහැදිලි කරාද මට මතක නෑ. ඇත්තටම මෙතනදී ඔබ තෝරගන්න ඕනේ අසාමාන්‍ය මිනිසෙක් වීම නෙමෙයි ඔබ කරන්නේ. දැන් මෙතන ඔබ අසාමාන්‍ය මිනිසෙක් කියන චිත්‍රය මවාගෙන ඔබට හිතෙන විදිය කියලා මවාගෙන ඒ තැනටපත් වීම නෙමෙයි කරන්නේ. ඉතලා ඔබේ තියෙන මේ සාමාන්‍ය ස්වභාවය අවබෝධ කරගන්න. මට ඒකට හොඳටම තේරෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක එන්නේ එක නවතින්නේ නැහැනේ ස්වාමීන්. දැන් ඒක ගැන දැන් කියමු මම දැන් ස්වාමීන් දැන් කතා කරනවා කියලා. දැන් මම කතා කරනකොට මම ඒක ගැන අවබෝධයක් තියාගෙන සමහරවිට කතා කරනවා කියලා එකකින් හිතාගෙන ඉන්නවා. දැන් සමහර මේක හැමතිස්සෙම දවසේ දැන් නැගිට වෙලාවෙ ඉඳලා නිදා ගන්න වෙනකන් මේක වෙන්නේ නැහනේ. මොකද ඒක ඔටෝමැටිකලි අමතක වෙනවානේ වෙන ඒවා කරනකොට. ඒක ආපහු ඒක කොහොමද ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ඒක මට තේරෙන්නේ නැහැ. ඒක දැන් සමහරක් වෙලාවට දැන් ඒක ගැන හිතුවොත් දැන් සිතුවිල්ලක් එනවා කියලා හිතාගෙන හිටියොත් දැන් මේ වෙලාවට ඒක තේරෙනවා. හැබැයි ඊටු වෙලාවට ඒක කොහොමත් ඔටෝමැටික් ප්‍රෝග්‍රෑම් එකක් වගේ රන් වෙනවා නේද ස්වාමීන් වහන්සේ. එහෙම ඒක සාමාන්‍ය ස්වභාවයක් නේ. ඒක ගැන දැනගෙන ඉන්න කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. මම මෙහෙම කියන්නේ වෙන වෙලාවක මේක ඔටෝමැටිකලි රන් වෙනවා උදේ ඉඳන් මේක මේ රන් වෙනවා කියන ඔය කතාව කොහෙද තියෙන්නේ? ඒකත් තමයි සිතුවිල්ලක් කරන්නේ තියෙන්නේ. මේ මොහොතේ ඔබ දැන් මේ දකින්න අතීතයේ තියෙන්නේ කොහෙද? මේ මොහොතේම සිතුවිල්ලක් තමයි. එතකොට ඔබ දකින්න ඔය අනාගතේ කොහෙද තියෙන්නේ? ඒකත් මේ මොහොතේම සිතුවිල්ලක්. එතකොට දැන් ඔබට ඔය මවල දීලා තියෙන අතීතය අනාගතය ඇත්තද? ඒක විදියට තමයි ඇත්ත වගේ තමයි ස්වාමීන් වහන්සේ තේරෙන්නේ. ඒක දින ප්‍රශ්නේනේ. ඒකයි එතනයි බලන්න ඕනේ දැන්. දැන් ඔබට දැන් දැනෙන අතීතය අනාගතය ඇත්තකක නෙමෙයිද ඔබ දැන් විසඳුමක් හොයන්නේ. ඔව් එහෙම තමයි. පැහැදිලිද? දැන් ඔබ දකින්න අතීතය අනාගතය ඇත්ත කරගෙන ඒකට විසඳුමක් හොයලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ අර එතනදිත් වෙන්නේ අර කතාවම තමයි. ඒ කියන්නේ දැන් ඔබ අර දැන් හීනෙන් දකින්න ලොතරැයියා. අර මං ඉස්සෙල්ලා උපමාවෙන් කිව්වේ හීනෙන් දකින්න ලොතරැයියා. ඊට පස්සේ දැන් ඔබ ඒ ලොතරැයිය හංගනවා. හංගලා දැන් ඔබ ඇහැරිලා ඔබට මතක නැහැ ලොතරැයිය කොහෙද හැංගුවේ කියලා. දැන් ඔබ ලොතරැයිය හොයනවා. දැන් කවුරු හරි හව කොහොමද ලොතරැයිය හොයාගන්නේ කියලා. දැන් කවුරු හරි මගෙන් ඇවිල්ලා අහනවා කොහොමද ලොතරැයිය හොයාගන්නේ? එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අහනවා කොහොමද ලොතරැයිය හොයාගන්නේ? එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අහනවා කොහොමද මේ ලොතරැයිය මේ ලොතරැයියට තියෙන බැඳීම මේ ලොතරැයියට තියෙන බැඳීම අයින් කරගන්නේ කොහොමද කියලා. ලොතරැයියක් නැති එක තීනයක් කියලා දැනගන්න එක තමයි තියෙන්නේ. ඔය දෙකම අහන්න පුළුවන් එකක් අහන්න පුළුවන් කොහොමද ලොතරැයිය හොයාගන්නේ? කොහොමද හරි ලොතරැයිය හොයාගෙන මේ වැඩ ටික කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ ලොතරැයියට තියෙන බැඳීම අයින් කරගන්නේ. හැබැයි දැන් ඔබ දැනගත්තා නම් මේ ලොතරැයිය මම දැක්කේ හීනෙන් කියලා. ওই ප්‍රශ්න දෙකම අදාළ වෙන්නේ නැහැ නේද? එහෙමයි සමහර. එතනදී දැන් ඔබ ඔය අතීත උදේ ඉඳන් නැගිට ගමන් මෙහෙම සිතුවිලි එනවා මෙහෙම එනවා කියලා ආයිත් දැන් මේ කොහෙද කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ මේ කතාව? දැන් ඔය දැන් මේක ඉස්සරහට දැන් මේක කෙලවරක් නැතුව මේක හැදි යනවා. ඔය කෙලවරක් නැතිව හැදි යන බව තියෙන්නේ කොතනද? ඔය කෙලවරක් නැති බව තියෙන්නේ කොතනද? පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? පැහැදිලි සමහර. අන්න එතනයි දකින්න ඕන. ඔය එතන දැක්කම ඔබට පිළිතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතන දැන් ඔබේ රවටීම ඔබ අඳුරගත්තා. එහෙම සමහර. ඔව්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් අහන්නද ස්වාමීන් වහන්සේ? ඔව්. ස්වාමීන් වහන්සේ අර දැන් කිව්වනේ ස්වාමීන් වහන්සේ මේ අමතක වීම මතක් කරගන්න කියලා. ඒ කියන්නේ දැන් අපි මොනවාට හරි මේ ගැටෙන ස්වභාවයක් මේ වුණොත් අමතක වෙන බව මතක් කරගන්න කියලා මම ඒක ටිකක් ප්‍රැක්ටිස් කරන්න බලනවා ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේගේ අර දේශනාවක් තිබුණේ අවසාන දේශනාව කියලා. අර ඒකේ කියන්නේ අර හිප්නොටයිස් අවිද්‍යාවෙන් අපිව නිකන් මෝහණයට ලක් කරලා තියෙනවා. ඒකට අපිට මෙහෙමයි කියලා අපි හිතාගෙන ඉන්න බවක් තියෙන කියලා. ඒක ගොඩක් වෙලාවට මම මතක් කරගන්නවා ස්වාමීන් වහන්සේ. ආපහු අනිත් පැත්තට හිතනවා මේකත් මඤ්ඤණාවක් නේද කියලා. ඉතින් මේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? පළවෙනි දේ තමයි ආයාසයෙන් මුකුත් කරන්න යන්න එපා. ඔබ ඇත්තටම මෙහෙමයි. ඔබගේ ආයාසය තමයි ප්‍රශ්න කරන්නේ. ඒක. අපි මුගක් වෙලාවට ආයාසයෙන් යමක් කරන්න යනවා. හැබැයි ආයාසය ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ දැන් ඒ රැවටීමක ඉන්න බව ආයාසයෙන් තෝරගන්න ගියොත් එතනත් ආයි තියෙන්නේ අර කලින් වැටුණා වගේම අමාරුවක වැටෙනවා එතන. ඉස්සෙල්ල මම කියන්නේ ඔබගේ ආයාසය යම් තැනක ආයාසයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා කියන එක ඉස්සෙල්ලාම තමයි තෝරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එෆර්ට් එකක් දානවා නම් ආයාසයක් දානවා නම් එතන ගැටලුවක් තියෙනවා කියලා ඉස්සෙල්ලා තෝරගන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සිහිය පිහිටවන්න දැන් මොකක් හරි හිත එහෙ මෙහෙ යනකොට හිත මම සතිය පිහිටවන්න ඕන කියලා හිතන බවට දැනුවත් වීමද ස්වාමීන් වහන්සේ? සතිය පිහිටවන්න සිහිය පිහිටවන්න කියලා ඔබ ආයාසයක් යොදනකොට ඔබ ඉන්නේ සිහියෙන්ද? දැන් එතකොට ඔබ සිහිය සතිය කියන තැන පදිංචි වෙලා ඉන්නේ. ඒක අයිති කරගන්න යනවා. පැහැදිලිද? එතන ඔබ පදිංචි වෙලා ඒක අයිති කරගන්න යනවා. ඒකට අයිතිවාසිකම් කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒක දැන් මම සිහිය පිහිටවන්න ඕන කියලා හිතන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් හිත එහෙ මෙහෙ යන වෙලාවට මගේ හිත එහෙ මෙහෙ කියන තැනම ඒ සිතුවිලි ප්‍රපංචය නවතිනවා. එතකොට මම සිහියෙන් ඉන්න ඕන කියලා හිතන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔබ කතා කරන්නේ මොකක්ද? සිහිය පිහිටුවීම ගැන. දැන් ඔබ කතා කරන්නේ මොකක් ගැනද? ඒක සිහිය පිහිටුවීම කියන්නේ දැන් මම දැන් හිත එහෙ මෙහෙ යනකොට ස්වාමීන් වහන්සේ දැන් මම අර සමහර වෙලාවට දැන් ඔබ දැන් හිත එහෙම ගියා කියලා ඔබ කියනවනේ. එහෙමයි. ඔය මොන හිත ගැනද කතා කරන්නේ? සතිමත් නැති හිත. දැන් ඔබ කතා කරනවානේ සතිමත් නැති සිතක් ගැන කතා කරනවානේ. ඒ සිත ඒකත් සිතේම කොටසක් තමයි නේ ස්වාමීන් වහන්සේ. ඔය සතිමත් නැති සිතත් ඔබ මේ අර රෑ දැකපු හිත දැකපු ලොතරැයියක් තමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් දවස් ඇතුළත දැන් හිත මෙහෙ මේ යනකොට ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාවක් විදියට දැන් සිත පිහිටෝ ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ හිත පිහිටවන්න හදන තැනට සතිමත් වෙන්න කියලා නේද ස්වාමීන් වහන්සේ? නෑනේ දැන් මේ කතාව මම ඉස්සෙල්ලත් අර කලින් මහත්මයාට ඒක පැහැදිලි කළා. දැන් ඔබ දැන් එදිනෙදා දැන් සිත අවුල් යනවා, සිත මේ වෙනවා. දැන් උදේ ඉඳන් අසතියෙන් හිටියා, සතියෙන් හිටියා කියලා දැන් මේ කතාවක්ම ඇවිල්ලා තියෙනවානේ කතන්දරයක්. එහෙමයි. ඉතින් දැන් ඔබ ඒ කතන්දරේ දැන් ඒ මුළු කතන්දරේම කොහෙද තියෙන්නේ? හිතේ. ඒක කොහෙද තියෙන්නේ? කොහේ මොන හිතේද තියෙන්නේ? දැන් එතකොට දැන් ඔබ ඔය කතා කරන්නේ තියෙන එකක් ගැන නෙමෙයිනේ.
එහෙමයි. දැන් ඔබ කතා කරන අතීතය තියෙන අතීතයේද? මේ මොහොතේනේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ කතා කරනවා. යම් කතා දැන් ආයි සතියෙන් ඉන්නවා අසතියෙන් ඉන්නවා කියලා ඔබ කතා කරන අනාගතයේ ඉන්නේ කොහෙද? ඒත් මේ මොහොතේනේ ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් ඔය ඕකෙන් එන කතාව ඇත්ත කරගෙන එන ප්‍රශ්නේ අහන්නේ. එහෙමයි. දැන් ඕන ඕකයි අල්ල ගන්න ඕනේ. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒක ඇත්ත කරගෙන ඔබ ප්‍රශ්නේ අහනවා. දැන් මම ඒකට ඉතින් උත්තර දැන් එහෙම මේ මට්ටමටත් උත්තර දෙන්න පුළුවන්. දැන් මේ මට්ටමට දෙන උත්තරේ හරියට ඔබ එක මෝහණයක ඉන්නවා. ඒ මෝහණයෙන් ඔබ මෝහණයෙන් කියනවා මේ කවුරු හරි මිනිස්සෙකුට මෝහණය කරලා පෙන්නනවා මෙතන දැන් සර්පෙක් ඉන්නවා. එහෙමයි. ඉතින් සර්පෙක් ඉන්නවා කියලා මෝහණය කරලා පෙන්නනවා. ඔය සර්පෙක් ඉන්නවා කියලා මෝහණය කරලා දැන් අරයා දැන් බය වෙලා මේ මේසෙ උඩට නැගලා කෑ ගහනවා මේ අනේ සර්පෙක් ඉන්නවා මාව බේරගනියෝ කියලා දැන් කෑ ගහනවා. මේ නයික් ඉන්නවා මාව බේරගන්න කොහොම හරි එළියට දාන්න කියලා කෑ ගහනවා. එහෙමයි. ඊට පස්සේ දැන් ඔබ දැන් මෝහණේ වෙලා ඉන්න හින්දා දැන් ඔබට මේ ඔබේ මෝහණයෙන් තමයි මේ ණයාව දකින්න කියනවට වඩා ලේසි ඔබට මෙන්න මෙහෙම කියනවා. මෙන්න මේ මන්ත්‍රය කියන්න. ඔබට දෙනවා මන්ත්‍රයක් දෙන්න. ඉතින් ඔය මන්ත්‍රය කියලා ඉවර වෙනකොට ණයා යනවා. ණයා එළියට යනවා. කියලා ඔබට කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ මන්ත්‍රය කියනවා. මේ මන්ත්‍රය කියනකොට දැන් ඔබ මොහොනේ තුලින් ඔබ දකිනවා යන අය එළියට යනවා කියලා. දැන් ඔබ මගේ කියන්නේ මන්ත්‍රයක් කියන්නේ. සර්ප වේලොන් මන්ත්‍රය. තේරුණා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඔය කතාවක් තුන මෙන්න මෙහෙම එකක් කවුරු හරි දාර්ශනිකයෙක් කියපු කතාවක්. මිනිසුන්ට සත්‍යය තෝරලා දෙනවට වඩා ලේසි ඔවුන්ව බොරුවෙන් රවට්ටන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම මිනිස්සු කැමති රැවටෙන්න හැම වෙලාවෙම ඉල්ලන්නේ තමන් දකින්න මුලාවෙන් නිදහස් වෙන්න නෙමෙයි ඕකට හැම වෙලාවෙම ඕනේ වෙන්නේ සර්පේලවන මන්ත්‍රය. ඒක ඒ සර්පේලවන මන්ත්‍රය ලබා ගැනීම සඳහා ඕනෑම ඊළඟ ගෙවෙන සුද්දා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මොන ප්‍රතිපදාවක් අපි අනුගමනය කරත් ඒක සර්පේලවන මන්ත්‍රයක් වගේ වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ප්‍රතිපදාව අනුගමනය කරන්නේ රවට කියන්නේ යම් ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියන්නේ මාර සර්පේලවන්නේ ඔක මන්ත්‍රයක් කියනවා වගේ වැඩක් තමයි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතන ඔබට පැහැදිලි වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ දැන් මේ ප්‍රශ්නය අහනකොට මේ මහුම්කන් දීගෙන ඉන්නකොට තේරෙනවා අපි දේවල් වල පදිංචි වෙලාමයි මේ ප්‍රශ්නය අහන්නෙත් ඉන්නෙත් හැමදේම කරන්නේ කියලා. නමුත් දැන් එතකොට අපිට හිතෙනවා අපි මේ බොරුවට රැවටිලා ඉන්නේ කියලා. නමුත් දැන් මෙතනින් අපි එළියට ගියාට පස්සේ අපිට ප්‍රශ්නයක් ආවොත් දුකක් ආවොත් අපි දුක් වෙනවා. ඒ වගේම සතුටක් ආවොත් සතුටු වෙනවා. ඉතින් අපි අර මේ වෙලාවේදී හිතෙනවා මේක බොරුවක් කියලා. නමුත් ඇයි ස්වාමීන් වහන්සේ අපිට මෙතනින් එළියට ගියාට පස්සේ අපි ආපහු අර පරණ තැනටම වැටෙන්නේ. ඒකට අපි කරන්න ඕනේ ධර්මය නිතර අහන එකද? ඔකට තුන් ආකාරයක උත්තර දෙන්නම්කො. තුන් ආකාරයක පළවෙනි එක තමයි
ඉස්සල්ලාම ඔබේ තියෙන මේ අතිශය සාමාන්‍ය ස්වභාවය ඔබ පිළිගන්නවා. එහෙමයි ස්වාමීන් දැන් ඔතන ඔබට ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔබගේ මේ තියෙන දැන් ඔබ ඔය කියපු අතිශය සාමාන්‍ය ස්වභාවය ඔබට පිළිගන්න බැරුව ඔබ යම්කිසි අසාමාන්‍ය තත්ත්වයක් බලාපොරොත්තු. එහෙමයි. මොකක් හරි මැජික් එකකින් හරි ඔය තියෙන ඔය පීඩාව ඔය තියෙන රැවටීම නැති වෙයි කියලා ඔබ බලාපොරොත්තු වෙනවා. එහෙමයි. ඉස්සෙල්ලා ඔබේ තියෙන මේ සාමාන්‍ය ස්වභාවය ඔය රැවටීම ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් බව ඉස්සෙල්ලා පිළිගන්න. එහෙමයි ස්වාමීන් මොකද පළවෙනි තැන තමයි ඔබේ මේ සාමාන්‍ය ස්වභාවය අයින් වෙලා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන්න තියෙන උමනාව නිසා තමයි ඔබට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඉස්සෙල්ලාම ඔබ එතන දකින්න. හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට දැන් මම ඔබට කියන්න තියෙන්නේ දැන් ඔය එළිය කොහෙද තියෙන්නේ? එළිය තියනවා කියලා අපි හිතනවා. ඒක අපේ හිතේ. මෙතනින් එළියට ගියාට පස්සේ මෙහෙම වෙනවා කියලා ඔබ කතාවක් කිව්වනේ මට. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය එළිය කොහෙද තියෙන්නේ? එළිය තියනවා කියලා කියන්නේ අපි මේ මොහොතේ ඉඳගෙන. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකවල ආයෙ ප්‍රශ්නේ තියෙනවද ඉතුරු? ඔව්. දැන් ස්වාමීන් වහන්සේ අපිට දැන් ඒක මේ දැන් ආයිත් මෙතනදි තේරෙනවා දැන් අපි කියමුකෝ අපේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් කියනවා මොකක් හරි. එතකොට අපිට මේ දැන් තේරෙන විදිහට නෙමෙයිනේ අපි ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට. එතකොට අපිට දුකක් එනවා නැත්නම් අපි කලබල වෙනවා ඒ වගේ වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ අපි තේරුම් අරගෙන තියෙන විදිය මදි නෑ අඩුකම නිසාම. එහෙමද ස්වාමීන් වහන්සේ? මේ ප්‍රශ්නේ වැරද්ද හොයලා කියන්නේ. ප්‍රශ්නේ වැරද්ද ස්වාමීන් වහන්සේ අපිට ඒ කියන්නේ අපි දරුවෝ ඉන්නවා කියලා හිතන එක ඒ වගේම අපිට මෙහෙම දුක් වෙන එක ඒකමද? දැන් ඔතන ඔබ ප්‍රශ්නේ වැරද්ද තාම දැක්කේ නැහැ. ඒ කියන්නේ ඔන්න ඕක තමයි දැන් මේ මනසේ ස්වභාවය. මනසේ ස්වභාවය තමයි ඔබට කතාවක් හදනවා. ඔව්. දෙයක් හදනවා. දැන් මෙහෙම ළමයිගේ ප්‍රශ්නයක් ආව ළමයි කසනීප වුණොත් ඊළඟට ඒකට දුක් වෙනවා මෙහෙම කියලා දැන් ඔබ දැන් ඔය හදපු කතාව ඇත්තටම කොහෙද තියෙන්නේ? මගේ මනසේ මේ මොහොතේ. ඒකට ඕක ඇත්තටම තියෙන එකක්ද? ඇත්තටම තියනවා කියලා අපි හිතන එකක් ස්වාමීන් වහන්සේ. ඕක තමයි රැවටීම. දැන් මේ මනස විසින් ඔබට යම් කතාවක් මවලා දෙනවා. කතාවට දැන් ඔය චරිත ටිකක් ගන්නවා. ඉතින් ඒ චරිත ටික අරගෙන ඒ චරිත ටිකට අනුකූලව මවලා දෙනවා. දැන් ඔබ හිතන්න ඔබ අලුත් තැනකට යනවා රැකියාවට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අලුත් තැනකට රැකියාවට යනකොට දැන් එතන ඉන්න චරිත ටික අරගෙන ආයි කතාවක් මවලා දෙනවද නැද්ද ඔබට? එහෙමයි ස්වාමීන් වහන්සේ.
එහෙම නැත්නම් ඔබ අලුත් රටකට හරි ප්‍රදේශයකට හරි යනවා. එතකොට ගියාම එතන තියෙන ටික අල්ලලා ආයෙ ඔබට අලුතෙන් කතාවක් හදලා දෙනවද නැද්ද? හදලා දෙනවා. ඉතින් දැන් ඔබ මේ හදලා දෙන කතාවෙන් දැන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද දැන් එතකොට? ඒ අපි හදාගන්න කතාවේ නේද ස්වාමීන් වහන්සේ? කතාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. ඉතින් ඕක දැන් මේ මනස විසින් මවලා දෙන කතාවක් කියලා තෝරගත්තට පස්සේ ඔකට උත්තරයක් හොයන්න ඕනේ. ඒක එතකොට උත්තරයක් හොයන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් උත්තරයක් හොයන්න ඕනෙලා තියෙන්නේ වන්න අරකින්ද තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි. පැහැදිලි කරගන්න ඕනේ. ඔව් ස්වාමීන් වහන්සේ. හැම වෙලාවෙම මම ඔබට කියනවා හැම වෙලාවෙම මොහොතකදීම උත්තරේ පැත්තට පනින්න නැතුව ප්‍රශ්නේ තියෙන වැරද්ද හොයන්න කියලා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තව කෙනෙකුට අවස්ථාව දෙන්න හින්දා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව් කියන්න. ස්වාමින් වහන්සේ රැවටෙන බව දකින තැනම නේද ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් නැති වෙන්නේ. අර ප්‍රශ්නයක් ආපු ගමන් එතන රැවටෙන බව දැක්ක ගමන් ඒ ප්‍රශ්නේ එතනම විසඳෙනවා. එහෙම නේද ස්වාමින් වහන්සේ? එතන ඇත්තටම දැන් ඔබ උත්තර හොයන්නේ නැති ප්‍රශ්නකටනේ. එහෙමයි ස්වාමින් වහන්සේ. ඒ රැවටෙන බව දැක්ක තැනම ඔව් දැන් ප්‍රශ්නයක් නැති වෙනවා. ප්‍රශ්නකට තමයි අපි මේ උත්තරයක් හොයන්නේ. එහෙමයි. දැන් ඔබ ප්‍රශ්නය කියන එක නොපවතින බව දැක්කට පස්සේ උත්තරයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන්. ඉතින් මේක හරි සරල කතාවක්. ඕකාර මේ අර අපි ඔක්කොමාව පැහැදිලි කරලා තියෙන අර මුරුංග ගහ කපපු කතාව. මම කලිනුත් කීපදාවක් කියලා තියෙන ඉන්න ඔක්කොමාව කියන්නේ නෑ. ඒක තමයි මේ කරන්නේ. එහෙම නැත්නම් අර මේ කලින් කිව්ව විදිහට මේ හීනෙන් දැකපු ලොතරැයිය දැන් කියපු තැන මතක නැහැ ඒක හොයනවා. දැන් මේ හීනෙන් දැකපු ලොතරැයිය හංගපු තැන මතක නැති ඒක හොයනකොට කොහෙද තිබ්බේ කියලා හොයනකොට දැන් ඒක කොහොමද හොයාගන්නේ හරි ඒක කොහොමද හොයාගන්නේ කියන ප්‍රශ්නේ තමයි එන්නේ හැම වෙලාවෙම. කොහොමද මම ඒක හොයාගන්නේ කියලා. දැන් මේක නැති වෙච්ච එක තමයි ප්‍රශ්නේ. හැබැයි දැන් මේක මම මේ හොයන්නේ මේ හීනෙන් දැකපු ලොතරැයියක් හීනෙන් හංගපු ලොතරැයියක් කියලා තෝරගත්තට පස්සේ එතනින් එහාට තව ප්‍රශ්නයක් දැන් එතනින් එහාට ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ කොහොමද ලොතරැයිය හොයාගන්නේ එහෙම නැත්නම් මේ ලොතරැයියේ තියෙන බැඳීම අයින් කරගන්නේ. හැම වෙලාවෙදිම ඔබට ප්‍රශ්නයක් එනකොටම හැමෝම කරන වැඩේ තමයි කලබල වෙලා උත්තරයකට පනින්න හදන එක. ඇත්තටම ඔබට ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ මේ උත්තරේ. පැහැදිලි. ඉතින් දැන් මේ මම අර කලින් විදිහට මේ මනස විසින් මවලා දෙනවා ඔබට මවලා ප්‍රශ්නයක් දෙනවා. නැති ප්‍රශ්නයක් ඔබට මවලා දෙනවා. නැති ප්‍රශ්නයක් ඔබට මවලා දුන්නාට පස්සේ ඔබ ඒකට උත්තර හොයන්නේ. ඉතින් එතකොට දැන් ඔබ උත්තර හොයන්නේ නැති ප්‍රශ්නයකට නිසා ඒ ඔබට උත්තරයක් හම්බෙන්නේ නැහැ. අවදාවත් උත්තරයක් හම්බෙන්නේ නැහැ. උත්තර හොයන්නේ නැති ප්‍රශ්නයකට නිසා. ඉතින් උත්තරයක් නොලැබීම ඔබට නැවත තව ප්‍රශ්නයක් හදනවා. දැන් උත්තරයක් නොලැබෙන එක තව ප්‍රශ්නයක් හදනවා. ඔබ එක තැනකින් ගිහිල්ලා අහනවා එක උත්තරයක්. දැන් මම අර කලින් කියපු උපමාවේ අර මිනිස්සයා මෝහණය කරා. දැන් මෝහණය කරලා දැන් ඌට කියනවා දැන් මෙතන ණයෙක් ඉන්නවා කියලා ලොකු ණයෙක්. ඊට පස්සේ ඌ බය වෙලා නගිනවා මේසි උඩට. මේසි උඩින් නැගලා අනේ මේ ණයාගේ කොහොමද ගැලවෙන්නේ මූ යන්නේ නැහැ කියලා කෑ ගන්නවා. එතකොට කෙනෙක් ඇවිල්ලා කියනවා මන්ත්‍රයක් කියනවා මේ මන්ත්‍රේ මතුරන්න. ඔය මන්ත්‍රේ මතුරන්න. මේ මන්ත්‍රේ කියනකොට දැන් සර්පය එළියට ගියා. දැන් සර්පය එළියට ගියාට පස්සේ දැන් ආයි බහිනවා.
බැහැලා ඕක කියනවා දැන් ඕක ප්‍රශ්නේ ඉවරද දැන්? සර්පය එළියට ගියා මන්ත්‍රේ මැතුරුවා සර්පය එළියට ගියා. දැන් ඕකට දැන් ආයි තව ප්‍රශ්න ඉතුරුනේ දැන් එළියට ගියාම මොකද වෙන්නේ? මම දැන් එළියට ගියාම සර්පය එළියේ ඉන්න පුළුවන් නේ. එහෙම නැත්නම් ඌ ආපහු ඇතුළට ආවොත් ඊළඟ ආයෙ ඔය ඉතින් ප්‍රශ්නේ දැන් යනවා ඉස්සරහට නවත යනවා. කෙලවරක් නැතුව යනවා. කෙලවරක් නැතුව ප්‍රශ්නේ යනවා. ඉතින් දැන් ඔබට මේ මොනම ආකාරයකින් හරි මම දෙන උත්තරය වරදින්නේ නිසායි. එතකොට අපි හැම වෙලාවෙම බලන්න ඕනේ. අපි අර මෝහණය තුල එහෙම නැත්නම් මේ මැරීම තුල තියෙන කතාවට අපි විසඳුම් කොච්චර විසඳුම් හොයන්න හැදුවත් ඒ විසඳුම හම්බ වෙන එකක් නෙමෙයි. ඒ හැම වෙලාවෙම තෝරගන්න ඕනේ කතාව තමයි. ප්‍රශ්නේ තියෙන වැරද්ද. හොඳයි නේද? එතකොට ඇත්තටම දුරටත් උත්තරයක් සෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එතකොට උත්තරයකුත් නැත්තම් ප්‍රශ්නකුත් නැත්තම් තවත් මොනවාද ඕනේ? දැන් ඒක දෙන්නට ප්‍රශ්නේ. ඕන එක ප්‍රශ්නයක් අරගන්න පුළුවන් උත්තරයකුත් නැත්තම්. අර සමහරවිට ටිකක් අමාරුයි පොඩි ප්‍රශ්නයක් එහෙම තිබුණ නැත්තම් දවසකට. ඒක දරා ගන්න බැරි කමක් හරි කියන්නේ අපිට. මොකක් හරි යට තියෙන්න ඕනේ කොහොමද? දවස ගෙවන්න පොඩි මොකක් හරි අවුලක් තියෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි රණ්ඩුවක් තියෙනවා. නැත්තම් අමාරුයි. ඇත්තටම මම මේ කතා කරන්නේ ප්‍රශ්නක් නැති උත්තරත් නැති ජීවිතයක්. හොඳයි නේද? එහෙනම් අපි අද දවසට අවසන් කරමුද? එහෙනම් අද දවසට අපි මේ අවසන් කරමු. තව ප්‍රශ්න නැත්නම් ස්වාමීන් වහන්සේ කමන්නේ. තව ප්‍රශ්න තියෙනවද කාට හරි? හොඳයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. අපි අවසන් කරමු මේ පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒක ලබන සතියේ නම් අපිට මේ දේශනේ කරන්න බැරි වෙයි. සාකච්ඡා කරන්න බැරි වෙයි ලබන සතියේ පැවිදි කිරීමක් තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඊළඟ මේ ෆ්‍රයිඩේ නෙමෙයි ඊළඟ ෆ්‍රයිඩේ. එහෙනම් සියලු දෙනාට පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි.